සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නනග්ග චරියාන ජටාන පංකා නානාසකා තණ්ඩිල සායිකාවා රජෝව ජල්ලං ඔක්කොටි කප්පදානං සෝදෙන්ති මජ්ජං අවිතින්න කංකංති සදහැති වාසනාවන්ත පින්වත්නි අද අපේ පණ්ඩිතහාඳුරෝ මට දීලා තියෙන මාතෘකාව කොහොමද මේ විවිධ ව්‍රත සමාදානයෙන් අයින් වෙලා නිර්වාණගාමී මාවතට යොමු වෙන්නේ කියන කාරණාව මේ ඇත්තන්ට පැහැදිලි කරලා දෙන්න කියලා. ව්‍රතය කියන එක පින්නතුනි බුදු සමයේ උගන්වන්නේ සීලබ්බත කියලා. මේ ඇත්තෝ අහලා තියෙනවා. මේ වචනේ වට කියන වචනේ තමයි බත කියලා එන්නේ. වට කියන එක අපිට අහුවෙනවා මහා ධර්මපාල ජාතකයේදී. වට කියන වචනේ වයන්නට බයන්න වෙලා සීල බත සීලබ්බත කියලා හැදෙනවා. එහෙමයි මේ වචනේ හැදිලා තියෙන්නේ. සංස්කෘතයට මිශ්‍ර සිංහලයට ගත්තම ව්‍රත නැත්තම් වෘතය කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ ව්‍රත සමාදානය ಭಾರತೀಯ ප්‍රාග් ಭಾರತೀಯ ඉතිහාසයේ ඉඳලම තිබිච්ච එකක්. ඒවා පිළිබඳව බුදු පියාණන් වහන්සේගේ දේශනාව කොහොමද කියලායි අපි අද මේ ගාථාව ආශ්‍රයෙන් බලන්නේ. බුදු පියාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ නනග්ග චරියා නජටා නපංකා නානාසකා තණ්ඩිල සායිකාවා. නනග්ග චරියා නග්න චරියාව සමහර අය මේ නිර්වස්ත්‍රව හිටියා. දැන් මේ අත දන්නෝ විශේෂයෙන්ම බුදුහාඳුරෝ පහළ වෙන්නත් ඉස්සෙල්ල පහළ වෙච්ච ජෛන සමයේ ජෛනයෝ අර්ධමාගදී කියන භාෂාවෙන් තමයි මේ ජෛන මහාවීර ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඒ කට්ටියගේ ප්‍රධාන කොටස් දෙකක් හිටියා. ශ්වේතාම්බර සහ දිගම්බර කියලා. ශ්වේතාම්බර කියන්නේ සුදු පාට රෙදි කෑල්ලක් ඇඳපු අය. දිගම්බර කියන්නේ දිසාව තමයි ඒ කට්ටියගේ ඇඳුම. ඒ ඇතෝ කිසිම ඇඳුමක් ඇඳේ නැහැ. තාමත් ඒ වගේ ජෛනයෝ දඹදිව ඒ ප්‍රාන්ත ප්‍රදේශවල දකින්න පුළුවන් බව සඳහන් වෙලා තියෙනවා. ඒ ජෛනින්ගේ සාහිත්‍ය ගත්තම පින්නොතුනි මහ පුදුම විශාල පෘතුල එකක්. ඉතින් ඒ නිසාවෙන් ওই මහා භද්‍ර වගේ නම් තිබිච්ච මහා ජෛනයෝ ජෛන භාෂාවට නැත්තම් අර්ධමාගදී භාෂාවෙන් ජෛන සාහිත්‍ය පෝෂණය කරන්න සුවිශාල මෙහෙවරක් කර බව ජෛන සමය පිළිබඳ අධ්‍යයනය කරනකොට ඊටාම පැහැදිලිව පේනවා. එතකොට ඒ විදියට මොකද ඒ ඇත්තෝ රෙදි කෑල්ලකටවත් ආසාවක් තිබුණේ නැහැ. ඒකයි ඒ ඇත්තෝ මේ නග්නචර්යාවෙන් හිටියේ. නග්නචර්යා බුදුහාඳුර ඒක අනුමත කළේ නැහැ. නනග්ග චර්යා නජටා නේද? ජටා දැරීම උන්වහන්සේ අගය කළේ නැහැ. සමහර අය අඳුන් දිවියගේ සම පෙරෙව්වා. ඒ වගේම ජටා දරුවා නේද? විවිධ මේ ජටිලයෝ කියන්නේ ජටා දරුපු අයනේ. ඒ වගේ දැනටත් ඉන්දියාවේ ওই එක එක ජාතිකයෝ ඉන්නෝ සමහරලාට ඒ වගේ ජටාව තාමත් දරන අය නේද? ඉතින් ඒ නිසා ජටිල කියන ක්‍රමයේ බුදුහාඳුර අගය කළේ නැහැ. නනග්ග චර්යා නජටා නපංකා පංකා කියන්නේ පින්නතුනි මඩ නේද? පංක කියන්නේ මඩේ කියන එක. එතකොට මේ මඩ දූවිලි ඇඟේ මඩේ ඇඟේ ගාගෙන හිටියා නේ.
ඒ වයින්ොත් සමහර ඇත්තෝ කෙලෙස් නැති කරන්න හැදුවා. නනග්ග චරියා නජටා නපංකා නානාසකා තණ්ඩිල සායිකා නානාසක ආසක කියන්නේ මොකද? ආහාර විවිධ ආහාර ಜಾති අනුභව කරලා ඒ අනුව කෙලස් තවන්න සමහර ඇත්තෝ මහන්සි ගත්තා. නානාසකා තණ්ඩිල සායිකාවා තණ්ඩිල සායික කියන්නේ මොකද? තණ්ඩිල සෙයියා කියලා. ඔව්. මොකක්ද තණ්ඩිල සෙයියාව කියන්නේ? මා ප්‍රාණතයන මුලට එන්නේ තණ්ඩිල සායිකාව. තණ්ඩිල සෙයියාව කියලා තියෙන පොතේ. ඔව්. කවුද දන්නේ? තණ්ඩිල සෙයියාව කියන්නේ හිස් බිම නිදා ගැනීම. ගස් කොළන් මොකුත් නැති නිකන් හිස් බිම නිදා ගන්න. ඒ නිදා ගන්න පාවිච්චි කරන්නේ හිස් පොළව. ඒකෙන් කෙලස් නැති වෙනවා කියලා ඒත් විශ්වාස කරා. තණ්ඩිල සායික. නානාසකා තණ්ඩිල සායිකා. රජෝව ජල්ලං උක්කුටිකප්පදානං රජෝව ජල්ල කියනවා. රජ කියන්නේ රජස් කියන්නේ දූවිලිනේ කෙලස් රජස්. නේද? දූවිලි ඇඟේ තවරාගෙන හිටියා. උක්කුටිකප්පදානං උක්කුටිකෙන් ඉන්නේ. ඇන තියාගෙන. කොහේ ගිහලා වාඩිනත් ඇන තියාගෙන තමයි වාඩි වෙන්නේ. උක්කුටිකප්පදාන. සෝදෙන්ති මච්චං අවිතින්න කංකං සැකයක් නැතුව මච්ච කියන එක දැන් සමහර විට සමහර අය මච්චං කියලා මා ප්‍රාණචයන කියනවා. එහෙම කිව්වොත් මාළුව තමයි. මෙතන මච්ච කියන දර තියෙන අල්පජායන. අල්පජායන එදිනෝ තමයි මිනිස්සු වෙන්නේ. ඒතර මිනිස්සුන්ගේ පාරිශුද්ධත්වය ඇති වෙන්නේ නැති බවයි බුදු පියාණන් වහන්සේ කියන්නේ. පැහැදිලිද? මෙන්න මේ වගේ ක්‍රම බුදුහාඳුරෝ පහළ වෙනකොට පින්නතුනි ව්‍රත වශයෙන් ඒ ඇත්තෝ අනුගමනය කළා. එතකොට මේ ව්‍රත සමාදානය ඔච්චර විතරක් නෙවෙයි. නේද? මේ ඇත්තන්ට මතක ඇති බහුං චේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භයතජ්ජිතා නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති දුක්ඛං දුක්ඛ සමුට්ඨානං දුක්ඛස්සච අතික්කමං අරියං අට්ඨංගිකා මග්ගං දුක්ඛූ පසමගාමිනං ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති කියලා බුදු පියාණන් වහන්සේ උගන්වපු ගාත වගයක් ධම්මපදයේ තියෙනවා. එයින් පෙන්වන්නේ පින්නතුනි බහුංචේ සරණං යන්ති බොහෝ ඇත්තෝ විවිධ සරණ පිහිට පතාගෙන යනවා. නේද? පබ්බතානි වනානිච පර්වත ඝන වෘක්ෂ ওই ගස්ගල් පර්වත අදහනවා. එදා ඉඳලවත් ඒක තිබුණා නේ. බුදුහාඳුරෝ පහළ වෙන්න ඉස්සෙල්ලා ওই මිනිස්සු ගස්ගල් පර්වත ඇදෙව්වා. දැන් අපි දන්නේ සුජාතාව කිරුපිඩු අරගෙන ගියේ වෘක්ෂය ළඟටනේ. එතකොට ඒකෙන් පේනවා මේ ගස් ඇදහිම වෘක්ෂ දේවතාවුන්ට වන්දනය කරන එක තිබුණා. නේද? ඒකෙන් පේන ඒ වගේම දැන් චුල්ලපන් මේ චක්කුපාල හාමුදුරුවන්ගේ තාත්තා නේද? පාල මේ යාගේ තාත්තා මහා වනස්පති වෘක්ෂයකට පුද සත්කාර කරලා ඉවරලානේ ප්‍රාර්ථනා කළේ පුතෙක් ලැබෙන්නේ කියලා නේ. මතකනේ? ඒ වගේ ඒ කාලෙත් තිබුණා මේ ගස්කල් පර්වත ඇදහිම. නේ දැන් අද වුණත් ඉතින් අපි බෝධින් වහන්සේට අදහනවා නේ. චෛත්‍ය රාජයන් වහන්සේ අදහනවා. ඕක මිහිඳුහාඳුරෝ කරපු වෙනස්කම්. මිහිඳුහාඳුර තමයි ගස් අදහන මිනිසුන්ට කිව්වා ගස් අදහන එක අදහන්න එපා. මෙන්න ඔයාලට මම දුමින්ද නැත්තම් මේ බෝධින් වහන්සේ නමක් ගෙනල්ලා දෙනවා ඒක අදහන්න. ඉතින් බෝධින් වහන්සේ ඇදහිල්ලත් ඒ දෙවියන් කරා යන එකක් වෙලා තියෙනවා. නේද? බෝධිය කියන්නේ අපි ඇත්තම ඇසතු වෘක්ෂයනේ. ඇසතු වෘක්ෂයට අධිපති කවුද? කේසාවාස. අල් නැහැ. විෂ්ණු දෙවියන්ගේ ගහ. විෂ්ණු තමයි ඇසතු වෘක්ෂයට අධිපති. තේරුණාද? විෂ්ණු දෙවියාට කරන පූජාවක් වශයෙන් තමයි ඒ කාලේ මිනිස්සු ඇසතු වෘක්ෂයට වැන්දේ. ඒකට පිට දීලා බුදුහාඳුරෝ මොකද කරන්නේ? බෞද්ධයන්ට මේ බෝධි වෘක්ෂය කියන එක අපි අර්ථවත් කරන්න යෙදුණා. බෝධි උච්චති චතුසුමග්ගේසු ඥාන. අපි කියන්නේ බෝධිය කියලා මේ ගහ කියන අදහසින් නෙවෙයි. අපි කියන්නේ කොහොමද? චතුසුමග්ගේසු ඥාන සත්‍ය චතුරාර්ය සත්‍යන නමක්. බෝධි කියන වචනේ තේරුම. ඉතින් බුද්ධත්වයේ අවබෝධ කරගත්ත නිසා මේ ගහට පිට දීලා අපි බෝධි ධෘමය නැත්තම් බෝධි වෘක්ෂය කියලා කියනවා. බෝධින් වහන්සේ කියලා කියනවා. දැන් අපි වඳින්නේ බුදුහාඳුරන්ට කරන ගෞරවයක් වශයෙන්. අපි කරන්නේ ගහකට වඳිනවයි කියන එක නෙමෙයි. පැහැදිලිනේ? ඒකයි අපේ සුවිශේෂත්වය. දැන් පර්වත වඳිනකොට දැන් ඉස්සර මිනිස්සු මහා පර්වත දැක්කම ඒවට අධිග්‍රහිත දේවතාවෝ ඉන්නවයි කියලා විවිධ
බුද්ධ සත්කාර කරලා තියෙනවා. නමුත් අපි ඒ පර්වත වන්දනාව වෙනුවට තමයි චෛත්‍ය වන්දනාව කරන්නේ. අපේ චෛත්‍ය වන්දනාවේ නෑ ඒ වගේ අදහසක්. නේ? අපි කියන්නේ බුදුහාමුදුරන්ගේ ශාරීරික ධාතු තැම්පත් කරපු හිඳයි අපි චෛත්‍යෙට වදින්නේ. ශාරීරික ධාතුන් වහන්සේලා නැත්නම් අපි චෛත්‍යෙට වදින්නේ නෑ. නේ? ඒතර අපි ධාතු වන්දනය තමයි කරන්නේ. මොකද බුදුහාමුදුරු ඉගන්නුවනේ මේ යම්ගේ තිට්ඨන්තේ නිබ්බුතෝ චාපි සමං චිත්තං සමං පලං චේතෝ ප්‍රසාද හේතුම්මි සත්තා ගච්ඡanti සුග්ගති. යම් බුදුහාඳුරෝ පිරිනුවන් පෑවත් උන්වහන්සේ ජීවතුන් අතර හිටියත් යම් කිසි කෙනෙක් බුදුන් උදෙසා යමක් කරනව නම් පූජාවක් එයින් එක සමාන ආනිසංසයක් ප්‍රතිඵලයක් ලැබෙන බව. නේ? ඒක හොඳටම ලක්ෂණ පැහැදිලි වෙන තැන මහා වංශේ තියෙන්නේ. දවසක් මේ මිහිඳු හාමුදුරුවෝ කියනවා දෙවන පාතිස් මහරජුරවන්ට මහරජතුමනි හුඟ කාලෙකින් බුදුන් දැක්කේ නැහැ. මට බුදුන් දකින්න ඕන කියලා. ඒ වෙලාවෙම මේ රජුරෝ මවිත වෙලා අහනවා මොකද්ද හාමුදුරනේ ඒ කියන්නේ? දැන් වහන්සේමනේ කිව්වේ අවුරුදු 200 ගානකට කලින් බුදුහාරු පිරිනවම් පෑවයි කියලා. කොහොමද බුදුන් දකින්නේ? ඒ වෙලාවේ තමයි කිව්වේ මේ බුදුහාඳුරෝ පිරිනුවන් පෑවත් උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා දඹදිව තියෙනවා. ඒ ධාතුන් වහන්සේලා දැක්කත් බුදුන් දැක්ක වගේ කියලා. ඒතර අපි චෛත්‍ය වන්දනාව කරන්නේ ධාතු වන්දනාවක් වශයෙන්. පැහැදිලිනේ? බෞංචේ සරණං යන්ති පබ්බදානි වනානිච නේද? වන මා වෘක්ෂ තියෙන තැන් වලට ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භය චජ්ජිතා. මිනිස්සුන්ට බය තැති ගැනීම ඇති වුණාම ආරාම. ආරාම කියන වචනේ තේරුම මොකක්ද? ආරාමය කියන වචනේ තේරුම මොකද්ද? ආගන්තුවා යත්ත රමතීති ආරාමං. පැමිණ හිත සතුටු වෙන තමයි පන්සල කියන්නේ. දැන් වැරදිලා හරි මේ ධර්මශාලාවේ අම්මත් තනම් බල්ලෝ කැත කරලා වමනේ කරලා එහෙම තිබුණා නම් මේ අත වනාන්න එනවද? පැහැදිලි? පන්සල කියන වචනේම තේරුම ඒකයි. ආරාමය කියන්නේ ඒකයි. ඉතින් මේ මේ වගේ ඉතින් මේ ඇත්තට ඕ විස්තර කරන්න ඕනේ නැහැ. මේ බුදු සමයේ මේ ඒ කාලේ ඉතින් මීට අමතරව ඇඟේ මඩ දූවිලි තවරාගෙන හිටියා. පංචතාපයේ ශරීරයේ දැව්වා. නේද? මහා ගිනි ගොඩවල් හතරක් ගහගෙන හතර පැත්තෙන් නිර්වස්ත්‍රව ඉඳගෙන මේම හිරු එළිය වැටිච්ච වෙලාවක මහා කළුගල් තලාවක අත් දෙක මෙහෙම උඩට තියාගෙන ඉන්නවා. පංචතාපයෙන් ශරීරය තවනවා. තවල මේ කෙලස් නැති කරන්නේ නේ. ඒ වගේම අජ වෘත ගෝ වෘත කුක්කුරු වෘත නේද? එළුවෙක් වගේ බල්ලෙක් වගේ නේද? මේ හරකෙක් වගේ ওই විදිහේ වෘත සමාදානේ. ඔය ඉතින් බුදුහාඳුරොත් එක දැන් සුනක්කත් ඒ කතාව මතකනේ. සුනක්කත් බුදුහාඳුරොත් එක්ක මේ එකට මහාන වෙලා බුදුහාඳුරන් ගෝලය වගේ ඉසගෙන දැන් බුදුහාඳුරොත් එක්ක යනවා. යනකොට දැන් දකින්න එක මිනිස්සෙක් මේ ගෝ වෘතේ රකින්න. දැක්කම ගෝරක්කිතයා. එයා රකින්න දැක්කට පස්සේ මෙයා හිතනවා මේ මිනිස්සයා රහතන් වහන්සේ කෙනෙක් කියලා. මේ ගෝ වෘතේ රකින්න එක්කලා. ඉන්නේ හරකෙක් වගේ. එතකොට මොකද කරන්නේ? මේ දැක්කට පස්සේ මෙයා මෙහෙම හිතනවා. ඊතරකොට බුදුහාඳුරෝ අහනවා එයාට මෙහෙම අදහසක් ආව නේද? ඒ වෙලාවේ මෙයා චෝදනා කරනවා බුදුහාඳුරන්ට ඔබ වහන්සේගේ රහත් බව විතරයි අගය කරන්නේ අනිත් මිනිස්සු රහත් උනායි කියලා පිළිගන්නේ නැහැ. ඔහොම කියලා කියනවා. බුදුහාඳුර කියනවා මම එහෙම කාටවත් මේ නිග්‍රහ කරන්නේ නැහැ. මෙයා තා දවස් කීපයක් යනකොට ආලසක කියන රෝගේ හැදිලා මැරිලා ගිහිල්ලා බීරත්තම්බ කියන සෝනට දානවා. ධම්මට පස්සේ මෙයා මැරිලා ගිහිල්ලා උපදිනවා කාලකංජා කියන ඊටාම භයානක අසුර ලෝකේ. නේ? මාසමේ සූත්‍රයේ තියෙන කාලකංජා මහා බින්සාද අසුරා දාන වේගස වේපචිත්ති සුචිත්තීච මහරජා නමුචි සහ කියලානේ. ඔය වගේ තියෙනවා. විත්තන් වල සඳහන් වෙලා. ඉතින් මේ වගේ බුදුහාඳුරන්ගේ කාලේ මේ බුදුහාරුත් එකට ඉන්න අය. එකට ඉඳගෙනත් මොකද කරන්නේ? එයා හිතනවා මෙයා තමයි රහතන් වහන්සේ කියලා. ඉතින් අද ඉන්න ඇත්තෝ එහෙම හිතනවා කියන එක අහන්න දෙයක් නැහැ නේ. අද සමහරලාට පන්සලේ මේ අල්ලපු ඇටේ තියෙන පන්සලේ බෝධින් වහන්සේගෙන් පිහිට ලබා ගන්න සමහරු හිතන්නේ නැහැ. සමහරු මේ අසවල් බෝධිය තමයි පිහිට කියලා ඒ බෝධියට යනවා. නේද? ඒ ඉතින් අපිට කලකිරෙන්න දෙයක් නැහැ. මිනිස්සුන්ගේ ඒ කාලේ ඉඳලා මේව අදහස් තිබුණා. බුදුහාඳුර වැඩ ඉන්න කාලේ ඉඳලා මේ බුදුහාරත් එක්ක එකට හිටි කට්ටිය ඔහම කරා නම් ආයෙ මොනවද?
මේ ඔක්කොටම මේ කියපු විවිධ ඒවට ඔක්කොටම බුද්ධ ආගමේ පාවිච්චි කරපු එක වචනයක් තියෙනවා මොකද්ද? මේ දැන් විස්තර කරපු ඔක්කොටම පාවිච්චි කරපු වචන මොකද්ද? ඔව් කියන්න බලන්න. මේ මොන මං කියපු සියලුම දේවල්. ගස් ගල් පර්වත ඇදහිීම, ඇඟේ මඩ දූවිලි තවරාගෙන ඉඳීම, පංචතාපයෙන් ශරීරයේ තැවීම, කටු මත සයනය කිරීම, උදක පාරිශුද්ධිය නේද? අර කරවටක් බැහැගෙන ඉඳීම වතුරේ නේද? පුණ්‍ය තීර්ථවල කටවටක් බැහැගෙන හිටියට පස්සේ පෞසේ දිලනවා කියෝනේ. ඒ ඔක්කොම මේ හැම එකටම පාවිච්චි කරපු වචන මොකද්ද? මිච්ඡා දිට්ඨිය. දිට්ඨි කියන වචනේ. දිට්ඨි කියන එක දෘෂ්ටි. මේ දෘෂ්ටි කියන වචනය බුද්ධ ආගමේ හරීම කල්පනාවෙන් තේරුම් ගන්න ඕන එකක්. හරිද? දැන් දිට්ඨි කියන පදේ තනිව යෙදුනම දිට්ඨිංච අනුපගම්ම සීලවා කිව්වම දිට්ඨිය කියන එක හොඳයිද නරකයිද? කර්ණීය සූත්‍රයේනේ තියෙනවා මහා හිතන්න දෙයක් නැහැ. දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන තැන දිට්ඨිය කියන එක හොඳයිද නරකයිද? සිංහලෙන් කියන දෘෂ්ටියට නොපමින සිල්වත් වූයේ. එතකොට දිට්ඨිය කියන එක හොඳ එකක්ද නැති එකක්ද? හොඳ නැති එකක්. ඇයි දිට්ඨියට නොපමිනනේ? නේද? එතකොට දිට්ඨියට නොපමින කියන්නේ දිට්ඨියට පැමිණ නම් දිට්ඨිය හොඳ වෙන්න ඕන. දිට්ඨියට නොපමින කියන්නේ දෘෂ්ටියට හොඳ නැති එකක්. පැහැදිලිනේ? ඒකට දැන් අර මේ අත කිව්වාගේ මිච්ඡා කියන වචනේ දැම්මොත් මිච්ඡා දිට්ඨිය ඒත් හොඳ නැහැ. හැබැයි දිට්ඨි කියන වචනේටම සම්මා ධම්මම සම්මා දිට්ඨිය හොඳයිද නරකයිද? දිට්ඨි කියන පදේ නරක නම් නරකයකට හොඳ වචනයක් දැම්මම හොඳ වෙනවද? වෙනවද? හොඳට හිතලා උත්තර දෙන්න. මේ අත දැනුව ගත්තයි. දිට්ඨි කියන පදේ නරක නම් නරකයකට සම්මා කියන හොඳ වචන දැම්මම හොඳ වෙනවද? නරකයකට හොඳ එකක් එකතු කරපළියට දැන් නරක පද ප්‍රධාන වචනේ කීවර්ඩ් එකනේ දැන් දිට්ඨි කියන්නේ. ඒකට අපි විශේෂණ පදයක් වශයෙන් සම්මා කියන එක දානවා. ප්‍රධාන වචනේ නරක නම් ඒකට එකතු කරන විශේෂණ පදෙත් එක්ක හොඳ වෙන්න පුළුවන්ද? එන්න පුළුවන්ද? පුළුවන්ද එන්න? දිට්ඨිය නරක නම් සම්මා දිට්ඨිය හොඳ වෙන්න පුළුවන්ද? පුළුවන්ද? මේ අත දැනුව ගත්ත අය හරියට කියන්නේ. දිට්ඨිය කියන එක නරක නම් සම්මා කියන විශේෂණය දිට්ඨියටනේ අපි දාන්නේ. දිට්ඨි කියන පදේට ඉස්සරහින් සම්මා කියලා ලියන්නේ. එතකොට දිට්ඨිය නරක නම් සම්මා දාපු ගමන් දිට්ඨිය හොඳ වෙන්න පුළුවන්ද? පුළුවන්ද? ඔව් සම්මා දිට්ඨිය කිව්වට සම්මා කියන එක විශේෂණයනේ. සම්මා කියන එක විශේෂණයනේ. ප්‍රධාන පදේ මොකද්ද? දිට්ඨියනේ. නේද? තර්කයක් ගොඩනගලා බැලුවොත්. ඔව් කියන්න බලන්න ධම්පාසල් යන දරුවොත් ඉන්නවා වගේ පේනවා. ඔව් ඒක තමයි සම්මා දිට්ඨිය කියන එක හොඳයි කියලා දැන් මේත් අපි ඔක්කොම කියන්නේ. මං කියන්නේ දිට්ඨිය කියන පදේ නරක නම් ඒකට සම්මා කියන එක දැම්මම සම්මා දිට්ඨිය හොඳ වෙන්නේ කොහොමද? තර්කයක් තියෙන්න ඕන. නිකම්ම කියන්න බෑ. කියන්න පුළුවන්ද? මේකට කියවන්න ඕන අභිධම්මත්ත විභාවිනී ටීකාව. කියවලා තියෙනවද? අභිධම්මත්ත විභාවිනී නෑ නේ. මේ අභිධම්මත්ත විභාවිනී ටීකාව එහාඳුර ලියලා තියෙන්නේ දවස් 24ක්. මට නම් අවුරුදු 24ක් කියුවත් තේරෙන්නේ නෑ. ඒ තරම් අමාරුයි. මේකෙදි මේ හාඳුර ලස්සන උදාහරණයක් දීලා තියෙනවා. මොකද්ද මේකට දීපු උදාහරණය? සින්දව මානය. සින්දව කියන්නේ මොකටද? ලුණු වලට. ආයි සින්දව කියනවා අශ්වයාට සයින්දවස්සය කියලා. අර උඩින් යන කට්ටිය
අර තියෙනනේ. ඒතර සින්දව මානය කිව්වම කෑම කන වෙලාවක සින්දව මානය කිව්වොත් මොකක්ද ඒකේ තේරුම? ලුණු ගේන්න. ගමනක් යන වෙලාවක සින්දව මානය කිව්වොත් අශ්වයා ගේන්න. හරිද? එතකොට සින්දව කියන පදේ අපි තේරුම් ගත්තේ කොහොමද? තනනුව සන්දර්භානුගත තේරුම් ගැනීමනේ. contextual understanding. එව නේද කියන්නේ? යෙදෙන තන අනුවයි අපි තේරුම් ගන්න දිට්ටි කියන පදෙත්. පැහැදිලිද? නිකම්ම පදේ දැක්ක ගමන් උත්තර කියන්න බෑ. හේතුව මොකද? බුදුහාඳුනගේ බණ සාක්කාතයි. හොඳයි මේ අත කියන්න බලන්න මට සාක්කාත කියන වචනේ තේරුම. සුට්ටු අක්කාදි තාම හොඳට දේශනා කරපු එකක්. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණං බ්‍රහ්මචර්යම් ප්‍රකාශිත. මුල මැද අග යහපත්ව දේශනා කරලා තියෙනවා. සාත්තං අර්ථ සහිතව කියලා තියෙන බුදුහාර. බුදුහාඳුරගේ බණ අනර්ථවත් නැහැ. අර්ථ සහිතයි. අර්ථ සහිත වෙන්නේ මොකක් හින්දාද? බුදුබණ. කරුණු හයක් හින්දා. මෙයාත් අහලා තියෙනවද? සංකාසනා, ප්‍රකාශනා, විවරණා, විභජනා, උත්තානීකම්ම පඤ්ඤත්ති. පැහැදිලිද? සංකාසනා කියන්නේ මොකද්ද? සංකිට්ඨේන කාසනා, සංකාසනා, පඨමංකාසනා, ප්‍රකාශනා, විත්තාරණා, විවරණා, විභාගකරණං, විභජනා, පාකට කරණං, උත්තානීකම්ම පාකාහරේ ඥාපණං පඤ්ඤත්ති. කොහොම අටුවා විස්තර කරන්නේ? ලේසිද? හරිද? සාත්තං කිව්වේ නිකන් නෙමෙයි බුදුහාමරගේ බණ. පැහැදිලිද? ඒ කියන්නේ බුදුහාමරම දේශනා කරේ පඤ්ඤාවන්තස් සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. හොඳයි පුළුවන් නම් කාට හරි කියන්න මොකද්ද ඒකේ තේරුම කියලා. වාගේ ධර්මය ප්‍රඥාවන්තින්ටය නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන්නේ මොකද? ඔව්. හරියට ඇහෙන්නේ නැහැ. ඉතින් වයසයිනේ. කියන්න බලන්න. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන්නේ මොකද? නුවණ නැත්තන්ට නොවේ. නුවණ නැති අය මෝඩයෝ. එහෙමද? නුවණ නැති මිනිස්සු කවුද මට කියන්න මෙතන ඉන්නවද කවුරුවත් නුවණ නැති කෙනෙක්? නුවණ නැති මිනිස්සු ඉන්නවද ලෝකේ? ඉන්නවද? ප්‍රභාකරන් නුවණ නැති එක්කෙනෙක්ද? හිට්ලර්, මුසෝලනි, මෝගල් අධිරාජ්‍ය මේ අත නුවණ නැති අයද? නුවණ නැති අයද? අවුරුදු 30ක් යුද්ධ කරන්න පුළුවන්ද නුවණ නැති කෙනෙකුට? පුළුවන්ද? එච්චර ඕනේ නැහැ. දැන් මේ පුතාලා ඔක්කොම දූලා පරිගණක පාවිච්චි කරනෝනේ. මේ පරිගණක වලට වෛරස් හදලා එවනෝනේ. මේ වෛරස් හදන එක්කෙනා මෝඩයෙක්ද? මෝඩයෙකුට පුළුවන් ද වෛරස් එකක් හදන්න? පුළුවන්ද? එහෙනම් එයා කවුද? නුවණත් එක්ක නම් වෛරස් හදයිද? ඒක තමයි කියන්නේ බුදු බණ හොඳට තේරුම් ගන්න ඕන. නේද? යන්තම් තේරුම් ගැනීම අනර්ථය පිණිස හේතු වෙනවා. යාවදේව අනත්තාය ඤත්තං බාලස්ස ජායති. බුදුහාඳුරමයි කියන්නේ මම නෙවෙයි. යන්තම් තේරුම් ගත්තොත් වැඩේ ඉවරයි. මතක නේද කකචූප සූත්‍රය කියන්නේ මොකද? හරියට නයාගේ ඔළුවෙන් අල්ල ගන්න ඕන. වල්ගෙන් අල්ලගත්තොත් අනිත් පැත්තට දෂ්ට කරනවා. තේරුණාද? මේ අත මේක තේරුම් ගන්න හොඳට. කත කියන්නේ කරන ලද. දුක්ඛත කියන්නේ වරදවා කරන ලද. වාසිත කියන්නේ කියන ලද. දුබ්බාසිත කියන්නේ වැරදි ලෙස කියන ලද. පඤ්ඤාවන්ත කියන්නේ නුවණැති. දුප්පඤ්ඤ කියන්නේ නුවණ වරදවා යෙදු. නුවණ තියලා යෙදු ක්‍රමේ හරි නැහැ. යොදලා තියෙන්නේ නියම ක්‍රමයට නෙමෙයි. වැරදි ක්‍රමයට යොදලා තියෙන. ඒක තමයි දුප්පඤ්ඤ කියන්නේ. දැන් මේ ඇත්තන්ට වෙර තියෙන්නේ මොකද? මේ ඇත්තෝ තාම නියම ක්‍රමයට නුවණ යොදලා නැහැ. අපි මේ බණ කියලා මොකද කරන්නේ? මේ නියම ක්‍රමයට තල්ලු කරනවා මෙන්න මේ ක්‍රමයට යන්න කියලා. ඒකයි අපිට බණ ඕන. නැත්තම් බණ ඕනේ නැහැ. අපේ තාම අපේ නුවණ තිබුණට අපි ඒක නියම ක්‍රමයට යොදවලා නැහැ.
මේ බණ ඇහිීමෙන් ධර්මයේ දේශනා කිරීමෙන් ධර්මයේ ඉගෙන ගැනීමෙන් ධර්මයේ අධ්‍යයනය කිරීමෙන් අපි කරන්නේ මේ නියම ක්‍රමය මොකක්ද කියලා හොයාගෙන යනවා. ඒකයි මේ කරන්නේ. පැහැදිලිද? ඒකයි. ලෝකේ කිසිම දවසක මෝඩයෙක් උපදින්නේ නැහැ. හේතුවයි සෝමනස්සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික වගේ ඊටාම ඉහළ සිතකින් මැරෙන්න ඕනේ මරණාසන්න චිත්ත වීතියට ඊටාම ඉහළ මහා කුසල් සිතකින් මැරෙන්න ඕන මේ අත්ත වගේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබන. ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබු මිනිස්සේ මෝඩයෙක් වෙන්න පුළුවන්ද? මරණාසන්න චිත්ත වීතියකට අනුව මරණාසන්න සිත චුති සිත වශයෙන් එන සිත මොකක්ද එන්න ඕන සිත මේ අත්ත වගේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබන්න. ඔව්. මොකක්ද එන්න ඕන හිත? සෝමනස්සාගත ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සාග ඥාන සම්පයුත්ත අසංකාරික සසංකාරික කියන මේ සිත් හතරෙන් එකක් එන්නම ඕන මරණාසන්න සිතට මේ ඇත්ත වගේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබන. මෙතනින් ඔක්කොම ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබපු අය. හොඳට ඇස් දෙක තියෙනවා, හොඳට කන් දෙක ඇහෙනවා, හොඳට අතපය තියෙනවා, ප්‍රසාදවා රූපයක් තියෙනවා, වැදගත් අම්මා තාත්තා ලැබිලා ඉපදිලා ඉන්නෝ නේද? මේ ඔක්කොම ලැබෙන්න සසර පිං ඕන නැත්තම් කොහෙද? එන ඔක්කොටම වෙන්න එපා. පැහැදිලිද? ඉතින් එහෙම ඉපදිච්ච කෙනෙක් මෝඩයෙක් විය හැකිද? ඒකයි මගේ ප්‍රශ්නේ. පැහැදිලිද? ඒ නිසා මේ ධර්මය හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ දිට්ටි කියන පදේ මම කිව්වේ. එතකොට මේ දිට්ටි නිසා අපේ අත මොකද කරන්නේ? විවිධ දේවල් නේද? සමහර ඇත්තන්ගේ මේ මොකද වෙන්නේ? සමහරු ගස්ගල් බෝධින් වහන්සේ කරා යනවා විතරනේ. සමහරුගේ ඇඟට දෙයියෝ එනෝනේ නේ. එහෙමත් දැන් තියෙනෝනේ. එකපාරක් මං ගියා මේ පුංචි කාලේ. ඒකේ මිනිස්සෙගේ ඇඟට දෙයියෝ එනවා. ඉතින් මං ගියා වල තෝ නායකහඳුර වැඩ ඉන්නවා. නායකහන්ට හොරාට ගියා ඇත්තටම. ඉතින් ආසාවට ගියේ තවත් යාළුවෙක් එක්ක. පිරුවෙන් ඇරිලා ගියා බලන්න. ගියාම ඉතින් දැන් ඔන්න මේ මිනිස්සයා සුදු සරමක් ඇඳලා රතු පාට පටියක් බැඳලා තා රතු පටියක් බෙල්ලේ දාගෙන බෙල් එකක් අතේ තියාගෙන ඉන්නවා. උපාසකම්ම කෙනෙක් බුලත් අතක් එක්ක බුලතුයි සල්ලි තියලා තියෙන යා. දැන් යා බුලතුයි සල්ලි තියලා දැන් මේ උපාසකම්ම බලාගෙන ඉන්නවා. අර දෙයියකට එක්කලා දැන් මේ බෙල් එක මෙහෙම සලෝමින් කියන කොහොමද? කදිරාසනෝ ගෝවින්දං පාලෝමෙන්තෝ මංසදං ඒතේන දේවානුභාවේන කන්දස්සාමි නමෝ නමක් උතුම් බුදුරුවනේ දෙවනුව දාම් සරණේ සගුණ තරණේ වදා නම දිම්මෙතුන් සරණේ සල්ලක් පදින දෙයියෝ සහ පිරිවරින් වැඩියෝ ඔහොම කියලා හරි ලස්සනයි. ඉතින් මම අහගෙන හිටියා. ඉඳ ගම මේ මිනිස්යාගේ ගැස්ම වැඩි වෙලා දැන් මෙහෙම ඔළුව මෙහෙම යනවා. මට නේද පුදුම බයක් ඇති වුනේ. වැරදිලා හරි බෙල්ල මෙතනින් ගැලවිලා ගියා නම් මටත් යන්න වෙන ඕනි කිරේ. දැන් මං කල්පනා කරගෙන මගේ ඇඟේ ලේ වතුර වෙලා බලාගෙන හිටියා. කියාගෙන ගිහිලි ඉවරලා මේ මොනසේ ඔන්න දැන් මේ වුණා. මේ ළඟ දැන් ඔන්න කියන දෙමළ වගේ භාෂාව මොකද්ද මන් දන්නේ නැහැ භාෂාව. කතා කරලා ඉවරලා ඊට පස්සේ ඔයා කියනවා දරුව ඔයාට මේ වගේ අපල තියෙනවා. ඒක නිසා පොල් ගෙඩි 3ක් බිඳ හරින්න. දෙහි ගෙඩි 21ක් කප්ප ගන්න. අසවල් දෙයියන්ට කැප කරලා පූජාවක් දෙන්න. ඔහොම කියලා කියනවා. කියනකොට අර බුලත් තියපු උපාසකව මොකද කියන්නේ? පොල් ගෙඩි 3ක් බිඳ හරින්නේ කියනකොට එහෙමයි ස්වාමීනි. දෙහි ගෙඩි 21ක් කපා ගන්න කියනකොට එහෙමයි ස්වාමීනි. නේද? අසවල් දෙයියන්ට කැප කරලා පූජාවක් දෙන්න කියනකොට එහෙමයි ස්වාමීනි. බොහොම ගෞරවයෙන්. මම කල්පනා කරේ අපේ උපාසකම්මල අපිටවත් නෑ ඔච්චර ගෞරවයක්. නේද? අර ගැහෙන මිනිස්සෙට එහෙමයි ස්වාමීනි. මේ මොනවද? දිට්ටි. මිනිස්සෙක්ගේ ඇඟට කවදාවත් දෙයියෙක් එන්නේ නැහැ. මං කියන්නේ ඒකයි. ප්‍රේතයෙක් එන්න පුළුවන්. භූතාත්මයක් එන්න පුළුවන්. නමුත් දෙයියෙක් එන්නේ නැහැ. පැහැදිලිද? මේව තමයි දෘෂ්ටි. දැන් ওই දෘෂ්ටි අතර අපි මේ බෞද්ධයෝ වෙච්ච අබෞද්ධයෝ වෙච්ච සියල්ලන්ටම තියෙන ඊටාම සුවිශාලම දෘෂ්ටිය මොකද්ද? අපි ඔක්කොටම තියෙන සුවිශාලම දෘෂ්ටිය ආත්ම දෘෂ්ටියනේ. ආත්ම දෘෂ්ටිය. මේ අතෝ ආත්මය පිළිගන්නවද නැද්ද?
මේ ඇත්තන්ට ආත්මයක් තියෙනවද නැද්ද? ඈ? ආත්මයක් තියෙනවා. ආත්මයක් තියෙනවා. හොඳටම කියන්න හතරවෙනි ශික්ෂාව කඩන්න නැතුව කියන්න ඇත්තටම මේ ඇත්තන්ට ආත්මයක් තියෙනවද නැද්ද? ඈ? තියෙනවා. ඈ? නෑ. දැන් සමහරු කියනවා තියෙනවලු සමහරු කියනවලු නෑලු. දැන් ආත්මයක් තියෙනවා කියන අයට මම උත්තරේ කියනන් ඉස්සෙල්ලා. අනිච්ච දුක්ඛ අනාත්තද අත්තද? අනාත්ම කියන්නේ ආත්මයක් තියෙනවා කියන එක නෑ කියන එකද? නෑ කියන එක. එතකොට මේ අත කවුරුත් පිළිගන්නවද ආත්මයක් තියෙනවයි කියලාද නෑ කියලාද පිළිගන්නේ? තියෙනවා කියලා. නෑ කියලා. ආත්මයක් නෑ කියලා ඔක්කොම පිළිගන්නවා. හරිනේ? සියලුම දෙනා පිළිගන්නවා ආත්මයක් නෑ කියලා. හරිද? අනිච්ච දුක්ඛ අනාත්තද අත්තද? අනාත්ත කියන්නේ ආත්මයක් තියෙනවා කියන එකද නෑ කියන එකද? නෑ කියන එක. එතකොට මේ ඔක්කොම පිළිගන්නවද ආත්මයක් නෑ කියලා? බෞද්ධයන්ට අනුව නැත්නම් බුද්ධ ධර්මයට අනුව ආත්මයක් තියෙනවද නැද්ද එතකොට? නෑ. දැන් පැහැදිලිනේ? කිසිම කෙනෙක් දැන් එතකොට මෙතන ඉන්න බෞද්ධයෝ කවුරුවත් කියන්නේ ආත්මයක් තියෙනවා කියලා නේ. ආත්මය කියන එක බුද්ධ ආගමට ප්‍රතිවිරුද්ධ එකක් නේ. පැහැදිලිනේ? හරි. දැන් එතකොට මේ අත් එහෙනම් ආත්ම ගරුත්වය පිළිගන්නවද? පිළිගන්නවද? ඉතින් දෙයියනේ ආත්මයක් නැත්නම් ආත්මයට ගරුත්වයක් කොහොමද? ඒක මහ පුදුම කතාවක් නේ. දැන් මේ ඇත්තෝ කිව්වනේ දැන් ආත්මයක් නැහැ කියලා. ආත්මයක් නැත්නම් ආත්ම ගරුත්වයක් තියෙන්න පුළුවන්ද? නැති දෙයකට කොහොමද ගරුත්වයක්? තියනවද? දැන් දෙකදී අර්ථ දෙක. මොකක්ද අර්ථ දෙක? තමයි. අනිතරදී මොකක්ද ආත්මය කියන්නේ? ඒක පින්නතුනි වචනෙන් දෙකෙන් කියා දෙන්න හරිය අමාරුයි. ආත්මය. දැන් කට්ටිය කියන්නේ මොකද්ද? සම්මුති වශයෙන් තමයි ආදුර ආත්මය තියෙන්නේ. පරමාර්ථ වශයෙන් ආත්මයක් නැහැ. එවත් කියන්නේ සමහරුනේ. මේකට කියවන්න ඕන පින්නතුනි උපනිෂද්. උපනිෂද් වල තමයි මුලින්ම අපිට ආත්මය ගැන අදහස් හම්බෙන්නේ. ඒ කට්ටිය කියනවා මේ ආත්මය ප්‍රධාන කොටස් දෙකයි. ජගදාත්මය සහ ප්‍රත්‍යගාත්මය. ජගදාත්මය කියන්නේ ලෝකයේ ආත්මීය වශයෙන් සැලකනවා. ප්‍රත්‍යගාත්මය කියන්නේ තම තම ආත්මීය වශයෙන් සැලකනවා. ඊට පස්සේ මේ ඇත්තෝ දැන් ඡාන්දෝග්‍ය උපනිෂද් වලට එනකොට මේක ඇත්තෝ කියනවා ආත්මය කියන එක සෙවණැල්ල කියලා. ඉතින් ඊට පස්සේ සෙවණැල්ල ආත්මය කියන ඡාන්දෝග්‍ය උපනිෂද් වල තියෙන සෙවණැල්ල තමයි ආත්මය කියලා. දැන් සෙවණැල්ල ආත්මය කියු කට්ටියට ප්‍රශ්නයක් ආවා. මොකද්ද ප්‍රශ්නේ? සෙවණැල්ල ඉස්සරහින් යනවා, පස්සෙන් යනවා, පෑගි යනවා, පැත්තෙන් යනවා. හරි ප්‍රශ්නයක් නේ. ආත්මය හේව වෙන්න බෑනේ. නේද? ඊට පස්සේ මේ කට්ටිය මොකද වෙන්නේ? කටෝපනිෂද් වලට එනකොට ආත්මයට ප්‍රමාණයක් දෙනවා. අලියයි ආත්මයයි බල්ලගේ ආත්මයයි ප්‍රමාණාත්මකෝ දෙකක්. නහඤ්‍යතේ හඤ්‍යමානේ ශරීරේ මිනිහ මරුවත් ආත්මය මැරෙන්නේ නැහැ. ඊට පස්සේ බෘහදාරණ්‍ය කුපනිෂද් වලට එනකොට තමයි අර කූඩල්ලේ කතාව අපේ පින්නතුන් කියන්නේ මොකද්ද? විඥානයේ මෙතනින් අත්තරින් තව තැනක් අල්ලගෙන කියලා කියනෝනේ. ඒක තියෙන බෘහදාරණ්‍ය කුපනිෂද් වල. ආත්මය මෙතනින් අත්තරින් තව තැනක් අල්ලගෙන කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕකේ හරියන්නේ නැහැ. ඊට පස්සේ මේ කට්ටිය අන්නමය කෝෂ, ප්‍රාණමය කෝෂ, මනෝමය කෝෂ, විඥානමය කෝෂ, ආනන්දමය කෝෂ කියලා කොටස් පහකින් ආත්මය උගන්වනවා. අන්නමය කෝෂ කියන්නේ මොකද්ද? භෞතික ශරීරය තමයි ආත්මය කියන්නේ කියලා. ඔන්න ටික දවසක් යනකොට මේ භෞතික ශරීරය ආත්මය කිව්ව කට්ටිය ප්‍රශ්න කරනවා. මොකද්ද? දැන් භෞතික ශරීරය ඔන්න නැගිටින්න බැරි වෙනවා, වාඩි වෙන්න බැරි වෙනවා. දැන් මේ අපේ අම්මලාට පේන්නේ නැහැ වාඩි වෙලා ඉන්න බෑ බිම. නේද? ඔය වගේ වෙනවනේ. එතකොට ආත්මය එහෙම වෙන්න බෑනේ. දිගාරින්න බැරි වෙනවා, නමන්න බැරි වෙනවා, ඔහොම වෙන්න බෑනේ. ඊට පස්සේ මේ කට්ටිය කිව්වා අන්නමය කෝෂ නෙවෙයි ප්‍රාණමය කෝෂ. ප්‍රාණය තමයි ආත්මය. මොකද්ද මේ අත පණයි කියන්නේ? පණ? දැන් අපි කියනවා ඔන්න මේ සයිමන් කියන මිනිස්සෙක් මැරිලා. අපි කියනවා සයිමන්ගේ පණ ගිහිල්ලා. කියනෝනේ. දැන් මේ අත උදේ ඉඳලා මහන්සියලා ගෙදර ඇවිල්ලා කියනවා අද නම් පණ ගියයි කියලා. එතකොට සයිමන්ගේ ගිහිව් පණයි මේ අත්තගේ යන පණයි එකක්ද දෙකක්ද? ඈ? දෙකක්. පණ දෙකක් වෙන්න පුළුවන්ද? පණ දෙකක් වෙන්න පුළුවන්ද?
පැහැදිලිද මම මේ කියන්නේ? ඊටාම සරල උදාහරණ වලින් මේ අතට තේරුම් ගන්න. හරිනේ? ඊට පස්සේ කිව්වා මනස තමයි ආත්මය කියලා. මේ අත මනසයි කියන්නේ මොකද්ද? මේ අතට තියෙන හිතක්ද මනසක්ද විඥානයක්ද? ඈ? මේ අතට තියෙන හිතක්ද මනසක්ද විඥානයක්ද? ඈ? තුනම තියෙනවා. ඈ? මනසක් තියෙනවා හිතක් නැහැ. හිතක් තියෙනවා විඥානයක්. ඒකක් තියෙනවා. ඒකනේ මං කිය තුනම තියෙනවා කියලා. හිතක් තියෙනවා මනසක් තියෙනවා විඥානයක් තියෙනවා. නේ? එතකොට මනස කියන්නේ මොකද්ද? මනස කියන වචනේ නිතරම යෙදලා තියෙන ඉන්ද්‍රියාර්ථේ. මනස කියන වචනේ. හරිද? චක්කු, සෝත, ගහන, જીවහා, කාය, මන. අපි කියන්නේ නැහැ චිත්ත කියලා. අපි කියන්නේ නැහැ විඥාන කියලා. එතකොට චක්කු කියන එක ඉන්ද්‍රියක්, සෝත කියන එක ඉන්ද්‍රියක්, ගහන කියන එක ඉන්ද්‍රියක්, જીවහා කියන එක ඉන්ද්‍රියක්, කාය කියන එක ඉන්ද්‍රියක්. එහෙනම් මන කියන එකත් මොකද වෙන්න ඕන? ඉන්ද්‍රියක් වෙන්න. පැහැදිලිද? අන්න දැන් මන ක්‍රියාත්මක කරනවා. මනසට එනවා ලෝභය. ආපු ගමන් මනස ක්‍රියාත්මක වෙලා හිතෙනවා ලෝභ සාගත සිත්. ආන්න. නේ දේශය ආපු ගමන් දේශ සාගත සිත්, මෝහ සාගත සිත්, සද්දා සාගත සිත්. ආන්න ක්‍රියාත්මක වෙච්ච මනසට අපි කියන මොකක් කියලාද? සිත කියලා. ඒ ක්‍රියාත්මක වෙච්ච මනසින් නැත්තම් හිතින් අය මොකද කරන්නේ? කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර එකතු කරගන්න. මොනවද මේ සංකාර කියලා එකතු කරගන්නේ? කර්ම. අන්න කර්ම සහිත හිතට අපි කියන මොකක් කියලාද? විඥානය කියලා. පැහැදිලිද? ඒක තමයි භවයෙන් භවයට යන්නේ. හැබැයි ඒක යන්නේ බුද්ධ ආගම ගන්න ඉතාම ඉහළම ඉගැන්වීම් පදනම් කරගෙන. මොකද බුද්ධ ආගම ගන්න විශාලම ඉගැන්වීම් බුද්ධහර ලෝකයට කියලා දීලා. අනිත්‍යතා. බුදුහාඳුර තමයි ලෝකේ වෙනස් වෙනවා කියලා ඉස්සෙල්ලම කිව්වේ. දර වෙනස් වෙවි යන විඥානයක් තමයි අපිට තියෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ ආනන්දමය කෝෂ සතුට තමයි ආත්මය කිව්වා. මොකක්ද සතුට කියන්නේ? සන්තෝෂය කියන්නේ මොකද්ද? ආනන්දය? ඈ? කැමැත්තේ ලැබීම. සන්තෝෂය කියන්නේ මොකද්ද? සිතේ පැහැදීම. සිතේ පැහැදීමට සතුට කියන්නේ මිනිස්සු සතුටු වෙනවා හොඳ වැඩ කරලත් නරක වැඩ කරලත් දෙකටමනේ. ඒ තුන්රුවක් ගැන පැහැදීම ශ්‍රද්ධාවනේ. ඒක සතුට නෙවෙයි. නේ? දැන් සතුටු වීමේ කියන එක මිනිස්සු හොඳ වැඩ කරලත් සතුටු වෙනවා නරක වැඩ කරලත් සතුටු වෙනවනේ. දැන් ඉගෙන ගන්න කැමති කෙනෙකුට පොතක් ලැබුණොත් එයා සතුටු වෙනවා. නේද? විභාග ලියුවා ළමයා විභාගේ පාස් වුණාම සතුටු වෙනවා. ලෙඩ වෙච්ච එක්කෙනා ලෙඩ හොඳ වුණාම සතුටු වෙනවා. බඩගිනිය වෙච්ච එක්කෙනාට කැම ටිකක් ලැබුණොත් සතුටු වෙනවා. විවාහ වෙච්ච ඇත්තන්ට දුවෙක් පුතෙක් ලැබුණොත් සතුටු වෙනවා. නේ? ගෙයක් දොරක් නැති එක්කෙනාට ගේ දොර හදාගත්තම සතුටු වෙනවා. වාහනයක් නැති එක්කෙනා වාහනය ගත්තම සතුටු වෙනවා. කොහොමනේ? මම කිව්වොත් මෙහෙම. මත්තම් බොන්න කැමති කෙනෙකුට බෝතලයක් ලැබුණොත් සතුටු වෙනවද දුක් වෙනවද? ඔව් දුංගටි බොන්න කැමති එක්කෙනාට දුංගටියක් ලැබුණොත් පරම්පුවන් කරා යන්න කැමති කෙනෙකුට තව අඹුවක් ලැබුණොත් පරපුරුෂයන් කරා යන්න කැමති කෙනෙකුට තව පුරුෂයෙක් ලැබුණොත් ඉතින් මේව එතකොට සන්තෝෂ නෙවිද? ඒ නිසා මෙන්න ඒ ඇත්තන්ගේ මේ ඉදිරිපත් කරපු ආත්මීය ලක්ෂණේ පිළිබඳ ගැටලු ප්‍රශ්න ආවට පස්සේ මොකද කරන්නේ? අන්න බුදු සමයට ආව මේ අදහස. ඔන්න හිටිය පායාසි රාජඤ්ඤ කියලා රජ කෙනෙක්. මිනිස්සයාට ඕන ආත්මය කියන්නේ මොකද්ද කියලා බලන්න. මේ රජුර මොකද කරන්නේ? ගෙනාව මිනිහෙක් හිරගෙදරේ. ගෙනල්ලා මිනිස්සයාගේ ගැලෙව්ව කේස්. හැම නහර ඇට මිදුළු සේරම ගැලෙව්ව කෑ ගහද්දි ආත්මය තියෙද කියලා බලන්න. තා මිනිස්සෙක් ගෙනාව හිරගෙදරේ. විශාල ලිග්ගල් තුනක් තිබ්බා. මේ ලිග්ගල් උඩ තිබ්බ ලොකු හැලියක්. මේ හැලිය භාගයක් වතුර පෙරුවා. මිනිස්සයා නිර්වත් කරා. නිර්වත් කළ ඉවරලා අර හැලියට බැස්සුවා. බස්සලා තා හැලියකින් වැහුවා. වාලි වරලා කට හොඳට හුලං නොවන විදියට හොඳට බැන්දා. රෙදි පටි වලින් අර මේ. බැඳලා යටින් ගින්දර දාලා තැම්බුවා. මේ මිනිස්සයා මේකේ දඟලලා මැරුණා. මැරුණාට පස්සේ බැලුවා ආත්මය කොහෙද යන්නේ කියලා. ආත්මය තිබුණද? පැහැදිලිද?
හැබැයි අත්ත කියන වචනේ ත්‍රිපිටකයේ ලක්ෂ කෝටි වාරයක් යෙදෙනවා. අත්තාහි අත්ත නෝනාතෝ අත්තානමේව පඨමං අත්තජං අත්ත සම්භවං නේද? අත්ත කියලා කොච්චර තියෙනවද ත්‍රිපිටකේ? නේ? ආත්ම කියන වචනේ ඒකයි හොඳට තේරුම් ගන්න. මෙන්න මේක තේරුම් ගන්න නම් මේ අත්තු කියවන්න ඕන මොකද්ද සූත්‍රේ? චුල්ල වේදල්ල. විසාක ගිහිල්ලා ධම්මදින්නා රහත් භික්ෂුණියකින් අහනවා කොහමද? සක්කායෝති අයියේ උච්චති කිත්තාවතානුකෝ අයියේ සක්කායෝ උත්තා භගවතාති පංචසුකෝ ආවුසෝ විසාක සක්කායෝ උත්තා භගවතාති සයති ඉදං රූපෝපාදානක්ඛන්தோ වේදනෝපාදානක්ඛන්தோ සංඤ්ඤූපාදානක්ඛන්தோ සංකාරූපාදානක්ඛන්தோ විඥානූපාදානක්ඛන්தோ ඉමේ උච්චන්තාවුසෝ විසාක සක්කාය උත්තා භගවතාති සක්කාය සමුදයෝති උච්චති කිත්තාවතානුකෝ අයියේ සක්කාය සමුදයෝ උත්තා භගවතාති. ඕම කියලා පින්නොත්නි හරි ලස්සනයි චුල්ල වේදල්ල. මේත කියව දෙනවද? නෑ නේ. ඉතින් එහෙනම් ඉතින් නිවන් දකින්න තව හුඟක් කල් යනවා. නේද? මේව කියවලා මේ අදහස් හිතට ගන්න ඕනේ. පැහැදිලිද? සක්කාය කියන්නේ මොකද්ද කියලා විසාක ගිහිල්ලා ධම්මදින්නා රහත් භික්ෂුණියකින් අහනවා. අහුවට පස්සේ එතුමිය කියන්නේ මොකද්ද? පංචසුකෝ ආවුසෝ විසාක. නේද? මේ පංච උපාදානස්කන්ධය තමයි සක්කාය කියලා කියන්නේ. රූපෝපාදානස්කන්ධ, වේදනෝපාදානස්කන්ධ, සංඤ්ඤූපාදානස්කන්ධ, සංකාරූපාදානස්කන්ධ, විඥානූපාදානස්කන්ධ. මේක පින්නතුනි අපි ආත්මීය වශයෙන් ගන්න ක්‍රම 20ක් තියෙනවා. කොහොමද? රූපය ආත්මයේ වශයෙන් ගන්නවා, ආත්මය රූපයේ වශයෙන් ගන්නවා, රූපයෙහි ආත්මය ගන්නවා, ආත්මයෙහි රූපය ගන්නවා. වේදනාව ආත්මයේ වශයෙන් ගන්නවා, ආත්මයේ වේදනාව වශයෙන් ගන්නවා, වේදනාවෙහි ආත්මය ගන්නවා, ආත්මයෙහි වේදනාව ගන්නවා. සංඥාව ආත්මයේ වශයෙන් ගන්නවා, ආත්මයේ සංඥාව වශයෙන් ගන්නවා, සංඥාවෙහි ආත්මය ගන්නවා, ආත්මයෙහි සංඥාව ගන්නවා. සංකාර ආත්මයේ වශයෙන් ගන්නවා, ආත්මයේ සංකාර වශයෙන් ගන්නවා, සංකාරයෙහි ආත්මය ගන්නවා, ආත්මයෙහි සංකාර ගන්නවා. විඥානයේ ආත්මයේ වශයෙන් ගන්නවා, ආත්මයේ විඥාන වශයෙන් ගන්නවා, විඥානයෙහි ආත්මය ගන්නවා, ආත්මයෙහි විඥාන ගන්නවා. ඉතින් පිටුතුනි ওই විදියට මේ ආත්ම දෘෂ්ටිය තමන් නැති කර ගන්න ඕන. තේරුණාද? ඉතින් ඒක නිසා අනත්ත කියන්නේ පින්නොත්නි ආත්මයක් නැහැ කියන එක නන් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ආත්මයක් නැහැ කිව්වම අනත්ත වෙනව නම් ආත්මයක් නැහැ කියන්න ආත්මය තියෙන්න එපයි. ආත්මයක් නැහැ කියන්න නම් ආත්මයක් තියෙන්න ඕන. තේරුණාද? මේක මේ දැන් පුතා කියනවලු මං කියන්නම් පුංචි උදාහරණයක්. මේක අපේ මහාචාර්යවරයෙක් මට කියලා දීපු එකක්. මේ පුතා කියනවලු අපේ තාත්තා අල්ලපු ගෙදර කෙසෙල් කන කපලා අපේ ගෙදර දොර මුල්ලෙන් තියලා නෑ කියලා. මොකක්ද ඒක තේරුම? පුතා කියනවලු අපේ තාත්තා අල්ලපු ගෙදර කෙසෙල් කන කපලා අපේ ගෙදර දොර මුල්ලෙන් තියලා නෑ කියලා. ඒ කියන්නේ අපි තියලා කියලා පිළි අරගෙන නෑ කියනවා. තේරුණාද? ඒ වගේ අපිත් ආත්මයක් තියෙනවයි කියලා පිළි අරගෙන නෑ කියනවා. ආත්මයක් නෑ. ආත්මයක් නෑ කියන්න නම් ආත්මයක් තිබිලා තියෙන්න ඕන. පැහැදිලිද? මෙන්න මේකේ තියෙන මේ තියෙන ගැටලුව බුදුහාඳුරෝ පෙන්වන්න දේශනා කරපු ධර්මය තමයි පටිච්චසමුප්පාදය කියලා උගන්වන්නේ. ඉමස්මින් සති ඉදං හොති මස් උප්පාදා ඉදං උපජ්ජති ඉමස්මින් අසති ඉදං හොති මස් නිරෝධා ඉදං නිරුජ්ජති කියලා පෙන්වාදී පටිච්චසමුප්පාද පින්නතුනි සාපේක්ෂකත්වය ශූන්‍යත්වය කොහොමද අපි අවබෝධ කරගන්නේ කියලා මේ පටිච්චසමුප්පාද දේශනාවෙන් තමයි මේක තේරුම් ගන්න. අවශ්‍ය නැහැ අපි කාටත් සසරින් එතර වීමෙන් ලබන අමා මහ නිවන් පිණිසම මේ පින්කම හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් පාන. දෙවියන්ට පින්දමු ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා